නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද සුපින්බර අරුණෝදයේම අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැනසීම පිණිස දේශනා කරපු ඊටාම සුන්දර දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි සුපින්වත් හැමදෙනා මේ සූදානම් වෙන්නේ. අද දවසේ ධර්ම දේශනාවේදී මං පින්වතුන්ලාට තම තමන්ගේ ජීවිතවල ඇති කර ගැනීම පිණිස පින් හිතුවිල්ල, දහම් හිතුවිල්ල විදිහට සිහිපත් කරන්න කල්පනා කළේ ටිකක් වෙනස් එකක්. ඔබ හිතුවිල්ලක් ඇති කරගන්න ඕන මම ඉවසන්නේ නෑ කියන හිතුවිල්ල. ඉවසන්නේ නෑ කියන හිතුවිල්ල ඇති කරගත යුත්තේ කොයි වගේ දේවල් සම්බන්ධයෙන්ද? නොයිවසීම තුලිනුත් ජීවිතේ සුන්දර වීමක් තියෙනවා. ඉවසන්නේ නැතුව ඉද්දිත් ජීවිතේ සුන්දර වෙනවා කියලා එකක් තියෙනවා. ඉවසන්නේ නැතිකම නිසා ජීවිතේ සාර්ථක වෙනවා කියලා එකක් තියෙනවා. ඉවසන්නේ නැතිකම නිසා ජීවිතේට යහපත වෙනවා කියලා එකක් තියෙනවා. ඒ කුමක්ද? නොයිවසිය යුත්තේ මොනවාද? ඒ ගැන තමයි අද සුපින්බර අරුණෝදයේම ඔබට මේ බණපදයෙන් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. අද දවසේ ධර්ම දේශනාවට අනුග්‍රහය දරනු ලබන්නේ හුණුමුල්ල පිට්ටුගල කඩුවෙල කියන මහමෙවුනාව භාවනා අසපු සියල්ලට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකත්වයේ දරන ජායල පදිංචි පින්වත් ටී.එම්. මුදන්නායක මෑණියන් ඇතුළු දිවුලපිටිය ජායල කඳාන යන ප්‍රදේශවල පදිංචි පින්වත් නිලන්ත, පුෂ්පා, අජිත්, චම්පිකා, පද්මිනී, දීපාල්, නිමාලි, කුමුදුනී අසංක යන දූපුතුන්, ලේලිවරුන් හා බෑනාවරුන් විසින් පවුලේ සියලු දෙනා එකතු වෙලයි අද දවසේ මේ ධර්ම දාණය මේ විදිහට සිදු කරන්නේ. පින්වතුනේ, ජීවිතයක් නොයිවසීම නිසා සාර්ථක වෙන්නේ කොහොමද? නොයිවසීම හේතු කරගෙන ජීවිතයකට සුන්දරත්වය එකතු කරගන්නේ කොහොමද? අපගේ ලෞතර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා. පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කොට නොයිවසීම කියන කාරණේ හේතු කරගෙන මේ ජීවිතයට දුක හදන, මේ ජීවිතයට වෙහෙස හදන ක්ලේශයෝ දුරු වී යනවා. ඒ නිසා මෙන්න මේ දේවල් නොයිවසිය යුත්තේ මොනවද? uppannං කාම විතක්කං නාධි වාසේති. හිතේ කාම විතර්කයක් ඇති වුණොත් ඒ ඇතිවිච්ච වෙලාවේ ඉවසන්ට එපා. හිතට කාම හිතුවිල්ලක්,
රාග හිතුවිල්ලක්, ලෝභ හිතුවිල්ලක්, ඊර්ෂ්‍යා සහගත එබඳු හිතුවිල්ලක් හටගත්තොත් තව කෙනෙකුගේ ලස්සන දියුණුව දැකලා ඊර්ෂ්‍යා සහගත හිතක් හටගත්තොත් එබඳු කාම හිතුවිල්ල අනිත් මිනිස්සුන්ගේ සම්පත් දකිනකොට මේවා අපට අයිති වෙනවා නම් කියලා ලෝභ හිත උපදිනවා නම් ඒ ලෝභ හිතුවිල්ල ලස්සන ස්ත්‍රියාවක් පුරුෂයෙක් දකිනකොට රාග හිතුවිලි හට ගන්නවා නම් ඒ රාග හිතුවිල්ල ආභරණ ඇඳුම් පළඳුම් වතු පිටි ආදී කෙරෙහි සරාගී හිතුවිලි ලෝභ හිතුවිලි හට ගන්නවා නම් ආන්ගේ හිතුවිල්ල නොයිවසිය යුත්තේ යනාදී වාසේති උපජහති නුවණ පාවිච්චි කරලා අත්හල යුත්තේය විනෝදේති දුරු කළ යුත්තේය බ්‍යන්ති කරෝති අයින් කළ යුත්තේය අනභාවං ගමේති නැත්තටම නැති කළ යුත්තේය. ආන්න නොයිවසීම තුලින් ජීවිතය සුන්දර වෙන හැටි විමුතුනේ කාම විතර්ක ඉවසන්ට ගියොත් ජීවිතය අසුන්දර වෙනවා. කාම විතර්ක කියන ඒවා සිහියේ තියාගෙන ඉන්න ගියොත් කාම සංකල්පන රාග සංකල්පන මේ දේවල් හිත ඇතුලේ පොඩි බැඳගෙන හිටියොත් මහා ව්‍යසන සිද්ධ වෙනවා. එක් අවස්ථාවක අපේ තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක තරුණයෙක් මහණ වුණා. ඔහු විවාහ වෙච්ච අලුතම ඔහුට බණපද අහන්න ලැබුණා. ධර්මයට හිත පැහැදුනා. ඒ නිසා තමන්ගේ අලුත විවාහ වෙච්ච බිරිඳත් අත්හැරලා ඔහු පැවිදි වෙන්න තීරණය කළා. ඒ පැවිදි වුණාට පස්සේ මේ ස්ත්‍රියව නොඑක් ආකාරයෙන් මේ භික්ෂුවට පණිවිඩ එවනවා. පුංචි පුංචි තුණ්ඩු කෑලිවල නොඑක් දේ ලියලා මේ භික්ෂුවගේ අතට පණිවිඩකාරයෝ ලවා පණිවිඩ එවන්න පටන් ගත්තා. දැන් අර භික්ෂුන් වහන්සේ මේවා දකිනකොට හිත කැළඹුණා. දැන් පැවිද්දේ හිත පිහිටන්නේ නැහැ. හරි අපහසුයෙන් පැවිද්ද ගත කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලාට දකින්න ලැබුණා මේ භික්ෂුව වෙනස් වෙලා යන හැටි. මේ භික්ෂුව අපහසුයෙන් පැවිද්දේ ඉන්න හැටි දකින්න ලැබිලා සහෝදර භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ළඟට එකතු කරන් ගියා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා ඒ භික්ෂුව මොකද්ද ඔබ අපහසුයෙන් ඔගේ පැවිද්ද ගත කරනවා කියලා කියන්නේ? එතකොට භික්ෂුව කියනවා ස්වාමීනි මට අමාරුයි මේ පැවිද්ද කරන්නට. මට එකම හිතුවිල්ලක් හිතට වද දෙනවා. ඒ නිසා මගේ කල්පනාව සිවුරු වරින්ටයි. භික්ෂුව ඔබේ හිතට වද දෙන කාරණේ මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං විවාහ වෙච්ච අලුත මේ ගිහි ජීවිතය අත්හැරියේ. ඒ මගේ ප්‍රියාදර බිරිඳ ඇය මට පණිවිඩ එවනවා. ඇයට මා නැතුව පාළුයිලු. ඇයට මා නැතුව තනියලු. ඇයට මගේ සෙනෙහස ඕනලු. ස්වාමීනි ඒ නිසා මං යන්න තීරණය කළා. බුදුරජාන් වහන්සේ වදාලා භික්ෂුව සංසාරයේ හරි භයානකයි. එකම වැරද්ද යලි යලිත් සිද්ධ වෙනවා. භික්ෂුව ඔය කාන්තාවට වසඟ වෙලා ඔබ එක අවස්ථාවක් වරද්ද ගත්තා බොහොම දරුණු විදිහට. ඒ අවස්ථාවේ ඔබ බේරගන්න කාටවත් බැරි වුණා. කල්ප කෝටි ගණන් ඔබට නිරේ පැහෙන්න සිද්ධ වුණා. ඔය කාන්තාව නිසාම දැනුත් භික්ෂුව ඔබ ඒ කාන්තාව නිසා වෙනසෙන්නද යන්නේ. එතකොට මේ භික්ෂුව අහනවා ස්වාමීනි මේ අතීත පුවත මට කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඈත අතීතේ ඔබ මනුස්ස ලෝකේ උපන්න දුප්පත් පවුල් පසුබිමක. ඔබ තරුණ වයසට එනකොට ඊටාම සුන්දර ස්ත්‍රියාවක් ඔබත් එක්ක හාද වුණා. ඔබ ස්ත්‍රියව විවාහ කරගත්තා. ඒ විවාහයට පත්වෙච්ච ස්ත්‍රියව ඔබ ඇයට ලබා දෙන සැප සම්පත් වලින් සතුටුුන්නේ.
ස්වාමියාත් එක්ක ඒ තිබුණු දුක බෙදා ගන්නට ඇය දක්ෂ වුණේ. ඇය හැමතිස්සෙම ස්වාමියාට කරදර කරනවා. නමුත් ඒ තරුණ ස්වාමී පුරුෂයා තමන්ගේ බිරිඳ සුන්දර නිසා බිරිඳට ගොඩාක් ආදරය කළා. එක කාලෙක ඒ ප්‍රදේශයට මේ විශේෂ උත්සව සැනකිලි කාලයක් එළඹුණා. කලින් කලට තියෙනවනේ පින්වතුනි සැනකිලි. ආන් එහෙම සැනකිලි කාලයක් ওই සැනකිලි කාලවලට මිනිස්සු ගිහිල්ලා ඒ සැනකිලි වල එක දිගට සතුටු වෙනවා. ওই සැනකිලි සමය ආවා කියලා දැනගත්ත මේ තරුණ ස්වාමී පුරුෂයා තමන්ගේ බිරිඳ ළඟට ගිහිල්ලා කියලා තියෙනවා සොඳුරි ඕන්න බොහෝම සතුටු වෙන්න පුළුවන් කාලයක් ඇවිල්ලා. සැනකිලි සමය උදා වෙලා. සොඳුරි අපිත් පුළුවන් හැම දවසකම සැනකිලියක් ගිහිල්ලා සතුටු වෙන්න කිව්වා. දැන් මේ ස්වාමී පුරුෂයා හරි සතුටින් මේක කියන්නේ. නමුත් බිරිඳ එල්ලගෙන. බිරිඳට සතුටක් නැහැ. ඔහු ඇහුවා. ඇයි සොඳුරි මොකද මේ? සැනකිලියන්ට නම් මාත් ආසයි. ඒත් මේ පරණ ඇඳුම් ඇඳගෙන මං කොහොමනම් සැනකිලියකට යන්නද? මගේ අනිත් ඉහෙලියෝ ලස්සනට ඇඳලා ඇවිල්ලා ඉන්නකොට මට කොච්චර ලැජ්ජාවක්ද? අලුත් ඇඳුමක් නැත්තම් මං යන්නේ නැහැ කිව්වා. දැන් මේ ස්වාමි පුරුෂයාට කරගන්න දෙයක් නැහැ. ඔහු කියනවා අනේ සොඳුරි තේරුම් ගන්නකෝ. එකපාර අලුත් ඇඳුම් ගන්නට අපිට කොහෙන්ද සල්ලි? එහෙම නෙවෙයි. ඊළඟ සැනකෙලි සමය එනකොට මං කොහොම හරි ඔයාට අලුත් ඇඳුම් අරන් දෙනවා. මේ වතාවේ ඔය තියෙන එකක් ඇඳගෙන යන් කිව්වා. එතකොට ඇය කියනවා බෑ. අලුත් ඇඳුම් අරන් දෙන්න බැරි නම් අඩු ගානේ මේ තියෙන ඇඳුම් අලුත් විදිහට පේන්න ඩයි කරන්න හරි ඕන කිව්වා. අනේ මං හරි ආසයි රතු පාට කුසුම්බ මල් වලින් ඩයි හදලා කසට හදලා ඒ ඩයි වලින් මගේ ඇඳුම් ටික ඔක්කොම රතු පාටට ලස්සනට පාට කරගෙන ඒ ගවුම හැඩට ඇඳගෙන ඔයාගේ අතින් අල්ලගෙන සැනකෙලියේ යන්න මං ආසයි කිව්වා. මෙහෙම නිකන් ලස්සන හීනියක් මවලා දෙනකොට අර තරුණ කොල්ලා වසඟ වුණා. මේ කොල්ලට දැන් මෙවිලා පේනවා තමන්ගේ ප්‍රියාදර බිරිඳ රතු පාට වස්ත්‍රයක් ඇඳලා තමන්ගේ අතේ එල්ලිලා සන්තෝෂෙන් යනවා වගේ පේනවා. ඔහු කියනවා සොඳුරි කුසුම්බ මල් කොහෙන්ද අපි හොයාගන්නේ? ඈ කියනවා රජුරුවන්ගේ රාජකීය උයනේ කුසුම්බ මල් ගොඩාක් තියෙනවා. එයින් මල් ගෝණියක් කඩාගත්තා නම් අපිට හොඳටම ඇති කිව්වා. එතකොට මේ තරුණයා බිහිතියටපත් වුණා. බයක් හටගත්තා. මේ තරුණයා කියනවා ඇස් දෙක ලොකු කරගෙන සොඳුරි මොකද්ද මේ කියන කතාව? රජුරුවන්ගේ උයනේ මල් අපි කොහොම ගන්නටද? ඔය අදහස අතහරින්න ඕන කිව්වා. එතකොට අර බිරිඳ කියනවා ස්වාමී පුරුෂයෙක් ඉන්නවා නම් තමන්ගේ බිරිඳට සෙනෙහවන්ත බිරිඳට ආදරය කරන තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් ස්වාමි පුරුෂයෙකුට කරන්න බැරි මොනවද? රජුරුවන්ගේ උයනේ තිබුණත් කුසුම්බ මල් ටිකක් අරගෙන ඉන්න බැරිද තමන්ගේ බිරිඳට ආදරේ නම්? ඔහොම කිව්වනේ. කිව්ව ගමන් මේ කොල්ල අසරණ වුණා. රජුරුවන්ගේ රජ උයනට පැන්න හොරෙන් කුසුම්බ මල් අරගෙන එනවා කියලා අහු වුණා. අහුවෙච්ච ගමන් රාජ දණ්ඩනයටපත් වුණා. රජුරු අනකලා ඕකාව උලතියපල්ලා. මේ අහිංසක තරුණයාව උලේ ඉඳලා ශරීරයේ කොටසක් උල බැහැලා අත් දෙක පිටිපස්සට බැඳලා නිසා මුකුත් කරගන්න බෑ කෙන්දිරි ගන්නවා. ඒ ඇස්සේ කපුටෙක් ඇවිල්ලා ඔහුගේ හිසේ වහලා ඇහැ උගුල්ලන්න ලැහැත් වෙනවා. තියුණු හොටෙන් මේ ඇහැට අයිනවා. පණ පිටින් ඉද්දී. ඒ අතරේ ඔහු කෙඳීරි ගගා හිතනවා. මගේ ශරීරයේ දිගේ උලක් බහිනවා. ඒකේ වේදනාවට වඩා මගේ ඇස උගුල්ලන්ට හදනවා මේ කපුටෙක්.
ඒකේ වේදනාවට වඩා මට බලවත්ව දැනෙන වේදනාව අනේ මගේ ප්‍රියාදර බිරිඳත් එක්ක ඈ රතු පාට වස්ත්‍රයක් ඇඳගෙන මගේ අතේ එල්ලී සිටියේදී මට සැනකිලි භූමියට යන්න බැරි වුණානේ. මගේ බිරිඳව මට සතුටු කරන්න බැරි වුණානේ කියලා අර රාග හිතුවිල්ලෙන්ම කාලක්‍රියා කළා. මහා නිරේ උපන්නා. බලන්න පින්වතුනි මේ හිතුවිල්ලක් ඉවසන්න ගිහිල්ලා විනාශ වෙන හැටි. ආන්ගේ නිසා ඒ වගේ ඒවා නොයිවසිය යුත්තේ. ඔන්න ඕක තමයි ඉවසන්නේ නැතිකමින් ජීවිතේ සුන්දර වීම. ඉවසන් නැතුව ඉද්දී ඒ ජීවිතයට සුන්දරත්වයක් එකතු වෙන්නේ ඔහොමයි. කාම හිතුවිල්ලක් ඉවසන්න එපා භයානක දෙයක් වගේ දකින්න. ඒ දැකලා අපි බැහැර කරන්න ඕන. අපි හැමෝම දක්ෂ වෙන්න ඕන. අපිට රාග හිතුවිලි හට ගන්නවා. ඒ හටගෙන ඒක අඳුනගත්ත සැනින් දුරු කරන්න ඕන, බැහැර කරන්න ඕන. අපි හරි හම්බ කරගත්ත වස්තුවටම අපිට ආසාව, ලෝභය හට ගන්නවා. ඉක්මනින් පින්වතුනි අයින් කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක භික්ෂුවකට උනේ මහා අකරතැබ්බයක්. ඒ භික්ෂුන් වහන්සේ අලුතින් සිවුරක් කෙරෙව්වා. ඒ සිවුරට පඳු ගැහුවා. අලුතින්ම සිවුර කරවලා පඳු ගහපුවම මේ සිවුර හරි පාටට ලස්සනට තිබුණා. භික්ෂුවට සිවුර ගැන ආසාවක් උපන්නා. තමන් පඳු ගහලා සකස් කරගත්ත සිවුර ගැන භික්ෂුවට ආසාවක් උපන්නා. ඒ භික්ෂුව හෙට දවසේ මේ සිවුර පොරවනවා කියන අදහසින් සිවුර රැහැනේ දාලා සැතපුණා. රැමිය ගියා. බලන්න මේ සිවුරකට හිත ගිහිල්ලා වෙච්ච නස්පැත්තේ සිවුර කෙරෙහි හිත තියෙද්දී මිය පරලෝ ගියපු නිසා මේ භික්ෂුව උපන්නා සිවුරේ කාවා වෙලා. ඒ කාලේ පින්වතුනි භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ. ඒ නිසා ඒ භික්ෂුව බේරුණා. ඒ නිසා ඒ භික්ෂුවගේ ජීවිතේ සාංශාරික ගමනේ මහා විපතකට වැටෙන්න තියෙද්දි යාන්තම් ගැලවුණා. මොකද මේ භික්ෂුව කාවා වෙලා උපන්නට පස්සේ දැන් මේ කාවාට සිවුර අත්හරින්න බෑ. කාවා සිවුරේ එහෙ මෙහෙ යනවා. ওই වෙලාවේ සිවුරේ අයිතිකාර භික්ෂුව කාලක්‍රියා කරලා නිසා සංඝයා තීරණය කළා මේ සිවුර තව භික්ෂුවකට පවරන්න ඕනේ කියලා. සංඝයාගේ මේ කතිකාවත අර කාවාට ඇහෙනවා, තේරෙනවා. කාවා විලාප තියන්න පටන් ගන්නවා. මේන්න මා සන්තකදී පැහැර ගන්න හදනවා. මේන්න මා සතුදේ පැහැර ගන්න හදනවා. මා සන්තකදී වෙනත් කෙනෙකුට දෙන්න හදනවා. කාවා පිස්සුවෙන් වගේ කෑග ගහ අර සිවුරේ එහෙ මෙහෙ දුවනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේට දිව කනින් ඒ හඬ ඇහුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පණිවිඩයක් යවනවා. මහණෙනි, සිවුර ඔය විදිහටම ඔය රැහැනේ ඔතනම තියෙන්න අරින්න. සතියක කාලයක් යනකම් සිවුර ගන්න එපා කියලා. ඇයි එහෙම සතියක කාලයක් කියලා පැනෙව්වේ? අර කාවාට ආයුෂ තියෙන්නේ සතියයි. ඒ සතිය යනකොට ඒ සතියම සුවසේ ඒ කාවා සිවුරේම හිටියා. සිවුරේ මිය ගියා. සිළුගුණ පිරූ භික්ෂුවක් නිසා තව්තිසා දෙව් භවනේ උපන්නා. හැබැයි බලන්න අවසාන මොහොතේ හටගත්ත අර හිතුවිල්ලට සිවුරේ කාවෙක් වෙලා උපන්නා. සිවුරකට හිත ගිහිල්ලා එහෙම වුණා නම්, ඒ හිතුවිල්ල ඉවසගෙන ඉඳලා ඔය අනතුරු වුණා නම්, අපේ ජීවිතවල පින්වතුනේ හිත යන ඒවා බලපුවම අපිට මොනවා වෙන්න බැයිද? ආන්ගේ නිසා ගොඩාක් කල්පනාවෙන් මේ ගැන අවධානයෙන් ඉන්න ඕන. අපේ හිත පාලනය කරගන්න ඕන. කාම හිතුවිලි ආදී ඉවසන්නේ නැති විදිහට කාම හිතුවිල්ලක් හටගත්තොත් ඉක්මනට හිතට අවවාද කරන්න ඕන. ඔය හිතුවිල්ල නරකයි. ඔය හිතුවිල්ල සැප උපදින එකක් නෙවෙයි. ඔය හිතුවිල්ල කුසලයක් නෙවෙයි. වහාම ඔය හිතුවිල්ල අයින් කරන්න ඕන. ආන් එහෙම අවවාද කරලා
තමන් හදා ගන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා uppannං ව්‍යාපාද විතක්කං. ව්‍යාපාද විතර්කය, කේන්ති සහගත හිතුවිල්ල, තරහ, ද්වේෂය යම් අවස්ථාවක මේ හිතේ හටගත්තාද? ක්‍රෝධ කරන ගතිය මේ හිතේ හටගත්තාද? මම මේකට පලිය ගන්නවාමයි කියලා හිතක් හටගත්තාද? අහවල්ලු මට මෙහෙම කළා නම් මම මෙහෙම කරනවා කියලා එකට එක කරන හිතක් උපන්නාද? ඒ සැනින් ඒ හිතුවිල්ල අඳුනාගෙන නාදී වාසේති, නොයිවසිය යුත්තේ ඉවසන්න හොඳ නැහැ. ඉවසනවා කියලා කිව්වේ පින්වතුනි ඒ හිතුවිල්ලට ඕන විදිහට යන්න දෙනවා. අපි ඉවසන්නේ. ඒ හිතුවිල්ල වහා සැනකින් දුරු කරලා දානවා. ඒ හිතුවිල්ල අත්හරිනවා. ඒ හිතුවිල්ල අයින් කරනවා. ඒ හිතුවිල්ල නැත්තටම නැති කරනවා මෛත්‍රිය පාවිච්චි කරලා. නෑ නෑ මේ අය සුවපත් වේවා. මේ අය නිදුකින් සැපසේ වාසය කරත්වා. මේ අයට කරදරයක් පීඩාවක් වෙන්න එපා. අන්න ඒ හිතුවිල්ල අපි ගන්නවා. ජාති වශයෙන්, ආගම් වශයෙන්, කොළමල වශයෙන් මේ සමාජයේ බෙදී යනකොට පින්වතුනි ඔය වගේ හිතුවිලි අපිට හට ගන්නවා. රට පාලනය කරන අය සම්බන්ධයෙන් සමහරවිට දුෂ්ට කේන්ති සහගත හිතුවිලි මේ හිතවල උපදිනවා. ඕනම මොහොතක පවුලේ එකට ඉන්න සමීපතම අය ගැන ඔහොම හිතුවිලි හට ගන්නවා. සහෝදරයෝ කේන්ති ගන්නවා. හැම වෙලාවකම තමන් රැකී රක්ෂා කරන තැන වෙන්න පුළුවන්, තවුන්ගේ පවුල් සංස්ථාව වෙන්න පුළුවන්, මේ සමාජයේ වෙන්න පුළුවන්, රූපවාහිනියකින් ආදීන් දකින දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන්. කිසිම අවස්ථාවක ද්වේෂසිතක් උපදින්න දෙන්න එපා. ඒ දේශසිත ඉපදුනොත් ඒක පවතින්න දෙන්න එපා. ද්වේෂසිත අඳුනාගෙන වහා සැනකින් බැහැර කළ යුත්තේමය, කිසිසේත් නොයිවසිය යුත්තේය. ද්වේෂසිත ඉවසන්න ගියොත් ජීවිතේ අසුන්දර වෙනවා කියන කාරණේ ගැන කතා කරනකොට පින්වතුනි අපි හැමෝම දන්න සිදුවීමක් තමයි අපේ ධර්මාශෝක අධිරාජයාගේ සිදුවීම. ධර්මාශෝක අධිරාජයා කියලා කියන්නේ මහා පින්කම් කරපු කෙනෙක්. 84000ක් විහෙර විහාර කර්මාන්ත කළා. මේ සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් ගොඩාක් කැප වෙච්ච අනුග්‍රහය දක්වපු රජෙක්. ඒ රජුව අවසාන මොහොතේ සේවිකාවකගේ ඔඩොක්කුවේ හිස තියාගෙන නිදාගෙන හිටියා. ගොඩාක් වෙලා රජුරවන්ට නිින්ද ගියා. සේවිකාව ගොඩාක් වෙලා එකම ඉරියව්වේ හිටියා. සේවිකාවගේ කකුල් රිදෙනවා. ඒ නිසා ඇය ඉරියව්ව පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්ට මේ කකුල ඈත් මෑත් කළා. එතකොටම රජුරුවන්ගේ හිස ගැස්සිලා නිින්ද කැඩුනා. ඒ නිින්ද කැඩෙනවත් එක්කම රජුරුවන්ට කේන්ති ගියා. කේන්ති යන මොහොතේම රජුරුවන්ගේ පණ ගියා. බලන්න ජීවිතේ කියන එක කොච්චර දමනයකින් යුක්තව පින්වතුනි අපි පවත්වන්නට ඕනද? ඒ අවසාන මොහොතේ හටගත්ත දුෂ්ට සිත, ද්වේෂ සහගත සිත, කේන්ති සහගත සිත රජුරුවන්ව සුළු කාලයකට භූත ලෝකෙට අරගෙන ගියානේ. පස්සේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා ඒ ජීවිතින් අත මිදිලා මේ ලංකා භූමියේ කුජ්ජතිස්ස නමින් අරහත්ත්වයට පත් වෙලා සංසාර දුකින් නිදහස් වුණා. නමුත් අර අවසාන මොහොතේ ඇතිවෙච්ච හිතවිල්ලක භයානකකම, එහෙම නැත්නම් මේ ද්වේෂ සිතුවිල්ල, පටිඝ සිතුවිල්ල ඉවසන්ට ගියොත් සිද්ධ වෙන අනතුර, ඒ තුලින් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙකුගේ හිතට කේන්තියක්, තරහක් හටගත්තත් ඒක ඉවසන්නේ නැතුව බැහැර කළොත් ඒක සත්පුරුෂයන්ගෙන් ප්‍රශංසා ලබන දෙයක් බවට පත් වෙනවා. ඒක සිදුවීමක් වුණා. ඒ කාලේ භික්ෂුන් වහන්සේ නමක් කුටියක් කරන්න කල්පනා කළා. තමන්ගේ කුටිය හදාගන්න ඕන කියලා හිතුණා. එක ගහක යට, ඒ ගහ යටට වෙන්න කුටිය සකස් කරගන්න ඕන කියලා කල්පනා කළා.
කුටිය සැලසුම් කරනකොට මේ භික්ෂුවට තේරෙනවා මේ ගහේ අත්තක් තියෙනවා. ඒ අත්ත කුටිය හදන වැඩේට බාධාවක්. භික්ෂුව කල්පනා කළා මම මේ අත්ත කපලා ඉවත් කරන්න ඕන. අත්ත කපන්න පිහියකුත් තරම් සූදානම් වෙනකොට අනේ මේ ගහෙන් කෙනෙක් මතු වුණා. ඒ ගහට අහිදුග්‍රෝහිත දෙව්දුව. ඒ දෙව්දුව වන්දනා කරගෙන කිව්වා අනේ ස්වාමීනි මේ මගේ විමානේ. මේ රුක්ෂය තමයි මාගේ විමානේ. මට වෙන තැනක් නැහැ. ඔබ වහන්සේගේ කුටිය සකස් කරන්නට කියලා. අනේ මගේ විමානයට හානි කරන්න එපා කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේ ඒ දෙව්දුවගේ වචනේ ගණන් ගත්තේ නැහැ. ඒ භික්ෂුව කිව්වා නෑ මට මෙතනමයි කුටිය කරන්න ඕන. කුටිය කරන්න බාධායි අත්ත. මට ඕන නම් මං අත්ත කපනවා කියලා. අර දෙව්දුව එපා කියද්දී අර ගහේ අත්ත කැපුවා. ඒ අත්ත කපනකොට ඒ දෙව්දුවට ආවා බලවත් කේන්තියක්. ඇයට හිතුණා සැනකින් මේ භික්ෂුව ඝාතනය කරන්න ඕන කියලා. හැබැයි එතකොටම මතක් වුණා ද්වේෂය කියලා කියන්නේ හොඳ එකක් නෙවෙයි. තරහ ගන්නවා කියලා කියන්නේ මගේ ජීවිතේට යහපතක් නෙවෙයි. මම මේ ගැන පැමිණිලි කරන්න ඕන බුදුරජාන් වහන්සේට කියලා ඒ දෙව්දුව භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් කිව්වා ස්වාමීනි මෙහෙම සිද්ධියක් වුණා. මට මේ වගේ බොහොම දරුණු හිතක් හටගත්තා. හැබැයි ස්වාමීනි මං ඒක අත්හැරලා දැම්මා. මං ඒ හිතුවිල්ල ඉවසුවේ නෑ. බුදුරජාන් වහන්සේ දෙව්දුවට සාදුකාර පැවැත්තුවා. දෙව්දුව බොහෝම හොඳයි. ඔබ ඒ කටයුතු කරපු විදිහ බොහොම හොඳයි. ඔබ ඒ අයුරින් කටයුතු කරපු නිසා ඔබ ජීවිතේ වෙන්න ගියපු ලොකු අනතුරකින් බේරුණා කිව්වා. මොකද දෙව්දුව ඔබ ඒ දේ කළා නම් ඒ හිතට ආපු විදිහට ඔබ කටයුතු කළා නම් ඔබට බොහෝ කල් නිරයේ විඳවන්න වෙන පාප කර්ම සිද්ධ වෙනවා කිව්වා. මොකද මේ භික්ෂුන් වහන්සේ උපසම්පදා භික්ෂුවක්. අදි සීලයක් ආරක්ෂා කරන භික්ෂුවක්. බුදුරජාණන් වහන්සේ ওই කාරණේ මුල් කරගෙන භික්ෂූන්ට මේ ගස්කොලන් සිඳලීම ආපත්‍යක් විදිහට සිල්පද පැනෙවුවා. අර දෙව්දුවට භාග්‍යතුන් වහන්සේගේ ආඥාව පරිදි වෙනත් රුක්ෂයක විමානයක් ලබා දුන්නා. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ ජීවිතය තුළ ඔන්න ඔය කරුණු සම්බන්ධයෙන් හොඳ තේරුමක් ඇතුව ඉන්න ඉවසන්න හොඳ නැහැ කවදාවත්. ඒ දේවල් ඉවසන්න ගියොත් ඒ ඉවසීම හේතු කරගෙන ජීවිතේ අසුන්දර වෙනවා. කාම විතර්ක ඉවසුවොත් ඒක ජීවිතේට මහා හානියක්. ව්‍යාපාද විතර්ක ඉවසන්න ගියොත් ඒක ජීවිතේට මහා හානියක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ මෙහෙම uppannං විහිංසා විතක්කං නාදිහි වාසේති. හිතේ හටගන්නවා හිංසා සහගත හිතුවිලි. ඒ හිංසා සහගත හිතුවිල්ල ඉවසන්ට හොඳ නෑ. නාදිවාසේති අදිවාසේති කියනවා ඉවසීමට. න අදිවාසේති ඉවසන්ට හොඳ නෑ. නාදිවාසේති. එබඳු දේ ඉවසන්න හොඳ නෑ. හිංසා කරන්න හිතෙන ඒවා. අනිත් අයට රවලා ඔරවලා හරි රිද්දන්න හිතෙන ඒවා. අනිත් අයගේ හිත පෑරිලා යන විදිහට හින් පාස් කරන්න හිතෙන ඒවා. අනිත් අයව අපහසුතාවයට පත් කරන්න හිතෙන ඒවා. මෙන්න මේවා හිංසා සිතුවිලි. ගොඩාක් හිංසා සිතුවිලි හට ගන්නවා ළඟම ඉන්න අය ගැන. ළඟම ඉන්න කෙනාව රිද්දලා සතුට වෙන හිතුවිලි. ජීවිතේ බලන්න එහෙම හටගන්නේ නැද්ද කියලා. ආන්නේ හටගන්න මොහොතක ඉවසන්න එපා ඒක. එහෙම හිතවිලි හටගන්න පුළුවන් මේ සංසාරයට බර හිතේ. ඉවසන්න එපා. ඉවසන්නේ නැතුව ඒකට කුමක්ද කළ යුත්තේ? ඒක ඉවත් කරන්න ඕන. ඒක දුරු කරන්න ඕන. ඒක බැහැර කරන්න ඕන. යලි හටගන්නේ නැති තැනටමපත් කරන්න ඕන. ඒ යලි හටගන්නේ නැති තැනටපත් කරන්නේ කුමකින්ද? කරුණාවෙන්. අපි කරුණාව සිහි කරනවා.
කරුණාව උපදවා ගන්නවා. කවුරුත් මට හිංසා කරනවට මං සතුටු නෑ. කවුරුත් මට හින් පාස් කරනවට මං සතුටු නෑ. කවුරුත් මට ඔරවනවාට මං සතුටු නෑ. කවුරුත් මට රවනවාට මං සතුටු නෑ. ඉතින් මමත් එහෙම කරනවා නම් අනිත් අය ඒකට සතුටු නෑනේ. අනිත් අයට ඒක හරි අපහසුතාවයක්නේ. අනේ ඒ අය ගැන කරුණාවෙන් මම නම් ඒ බඳු දේ කරන්නේ බලන්න. ආන්න එහෙම හිතුවිල්ලක් අපිට උපද්ද ගන්න පුළුවන් නම් ඒ හිත කොච්චර සුන්දරයිද? ඒ හිත උපදින්නේ හිංසා සහගත කල්පනාව නොයිවසීම නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මෙහෙම uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ. ඔය විදිහට මහණෙනි හිතක් ඇතුලේ හට ගන්නවා නම් පාපී වූ අකුසල් හිතුවිලි, ලාමක අකුසල්, ඉරිසියා සහගත හැඟීම්, අනිත් අයගේ දියුණුවක් දකිනකොට ඒ දියුණුව වනසන්ට හිතෙන හැඟීම්, අනිත් අය සන්තෝෂෙන් ඉන්නකොට ඒ සන්තෝෂෙන් ඉන්නවා බලන්න බැරි හැඟීම්, අනිත් අයට ලාභ සත්කාර ලැබෙනකොට ඒ ලාභ සත්කාර ඉවසන්ට බැරුව එන හැඟීම්. මෙන්න මේ වගේ ලාමක දේවල් හිත ඇතුලේ හටගන්නේ නැද්ද? නොඑක ආකාරයෙන් හටගන්නවා. නොඑක ආකාරයෙන් හටගන්නවා. ඔය විදිහේ පාපී අකුසල් සිතුවිලි හටගන්නකොට ඒ හිතුවිල්ල නාදී වාසේති නොයිවසිය යුත්තේය. පජහති නුවණ පාවිච්චි කරලා ඒ පව් සිතුවිල්ල අත්හල යුත්තේය. දුරු කළ යුත්තේය. බ්‍යන්ති කරෝති අයින් කළ යුත්තේය. අනභාවංගමේති නැත්තටම නැති කළ යුත්තේය. ඕන් ওই විදිහට තමයි ඉවසන්නේ නැතුව ජීවිතයක් සුන්දර කරගන්නේ. ඉතින් ඇති කරගන්න හිතුවිල්ල. තමන්ගේ ජීවිතය තුළ ශක්ති සම්පන්නව හිතුවිල්ලක් ඇති කරගන්න. මං මේ දේවල් නම් ඉවසන්නේ. මං ඉවසන් නැති කෙනෙක් වෙනවා. මං කාම හිතුවිලි ඉවසන් නැති කෙනෙක් වෙනවා. මං ව්‍යාපාද හිතුවිලි ඉවසන් නැති කෙනෙක් වෙනවා. මං හිංසා සහගත සිතුවිලි ඉවසන්නේ නැති කෙනෙක් වෙනවා. මං පාපී ලාමක හිතුවිලි ඉවසන් නැති කෙනෙක් වෙනවා. ඒවා හටගත්ත ගමන් මං ඒවා අයින් කරනවා, දුරු කරනවා, බැහැර කරනවා, නැත්තටම නැති කරනවා කියන හිත ඇති කරගන්න. පිංගුතුනේ, ඔය හිතුවිල්ලෙන් ඔබ වාසය කරනවා නම් ඔබේ ජීවිතය තුළ පුදුමාකාර පාලනයක් හැදෙයි. ඒ පාලනයත් එක්ක දවසින් දවස ඇත්තෙම ඔබේ ජීවිතය සුන්දර වෙයි. ලස්සන වෙයි. තමන් ගැන හිතනකොට තමන්ගේ හදවතට මේ හදවත සිසිල් කරගෙන සතුටක්, සුවයක්, පහසුවක්ම දැනේ. හිංසා කරන්න පුරුදු වෙන්න එපා. තරහා ගන්න පුරුදු වෙන්න එපා. අනුන්ගේ දේවල් වලට ලෝභ කරන්න පුරුදු වෙන්න එපා. අකුසල් කියන ලාමක හිතුවිලි මේ හිතක් ඇතුලේ පවත්වන්න පුරුදු වෙන්න එපා. ඒ දේවල් ඉවත් කර කර සතුට වෙන කෙනෙක් වෙන්න. අකුසලයක් හටගත්තට පස්සේ ඒ අකුසලයේ දුරු කරලා සතුට වෙන කෙනෙක් වෙන්න. රාග හිතුවිල්ලක් ඇති වුණොත් ඒ රාග හිතුවිල්ල අයින් කරන්න මහන්සි වෙලා එය ඉවත් කිරීමෙන් සතුට වෙන කෙනෙක් වෙන්න. කේන්තියක් ගියොත් ඒ කේන්ති සහගත හිතුවිල්ල ඉවත් කිරීමෙන් සතුට වෙන කෙනෙක් වෙන්න. අපි සතුට වෙන්න උත්සාහ කරන්නේ කේන්තියක් ආවොත් කේන්තිය පිට කරලා. කේන්තියක් ආවොත් එහෙම කොහොම හරි ඒ කේන්තිය පිට කරලා කෑ ගහලා සමහරවිට අතින් පයින් පවා නොඑක් දේ කරලා එහෙම නැත්තම් අනික් පැති වලින් හදිහූනියන් කොඩිවින පොල් ගැසීම් මේ වගේ নানা ප්‍රකාර පැති වලට ගිහිල්ලා අර ද්වේෂෙ පිට කරලා සතුටු වෙන්න අපි උත්සාහ කරනවා. ඒ වෙනුවට ද්වේෂ සහගත හිතුවිල්ල අත්හැරලා සතුටු වෙන කෙනෙක් වෙන්න. බලන්න කොච්චර සැනසුමක්ද කියලා. හිංසා සහගත හිතුවිල්ල අත්හැරලා සතුටු වෙන කෙනෙක් වෙන්න. තිලෝගුරු අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් දුර ඈතක ඉඳන් සවැත් නුවර ජේතවනාරාමයට පැමිණෙන්නට පිටත් වුණා.
එන අතරමඟදී මේ භික්ෂුන් වහන්සේලා මහා වර්ෂාවකට මැදි වුණා. වැස්සෙන් බේරෙන්න කියලා ළඟ කුඩයක් තිබුණේ නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලා වටපිට බලනකොට පේනවා ගල් ගුහාවක්. මේ ගල් ගුහාව ඇතුළට භික්ෂුන් වහන්සේලා වැඩම කළා. නොතෙමී ඉන්න. භික්ෂුන් වහන්සේලා ගල් ගුහාව ඇතුළට ගියා විතරයි. මේ වර්ෂාව හේතු කරගෙන උඩින් පුංචි නායෑමක් ඇති වෙලා ඒ නායෑමෙන් හටගත්ත ඒ නායෑම හේතු කරගෙන ගලක් පෙරල්ලා ඇවිල්ලා ඒ ගලෙන් පින්වතුනි මේ භික්ෂුන් වහන්සේලා ඇතුළට ගියපු ගල් ගුහාවේ දොර වැහුණා. උඩින් ගලක් පෙරලීගෙන ඇවිල්ලා දොර වැහිලා ගියා. භික්ෂුන් වහන්සේලා ඇතුළේ හිර වුණා. මේ ගල පෙරලාගෙන එළියට එන්න පුළුවන් කමක් භික්ෂුන් වහන්සේලාට නැහැ. ඉතින් මිනිසුන්ට මේක ආරංචි වුණා. මිනිස්සු පැමිණිලා මේ භික්ෂුන් වහන්සේලාව එළියට අරගන්න මහා මහන්සියක් ගත්තා. දවස් 7ක් මහන්සි වුණා. මිනිස්සු නොඑක් දේ කරනවා මේ ගල ඉවත් කරන්න. දවස් 7ක් මහන්සි වෙලා 7 වෙනි දවසේ වෑයම් කරද්දී තමයි ගල ඉවත් කරගන්න පුළුවන් වුණේ. ඒ දවස් 7ම අර භික්ෂුන් වහන්සේලා ගල් ගුහාවේ හිම්බත් වෙලා බොහොම දුර්වල වෙලා මිනිස්සු ඉතින් ආදරෙන් උපස්ථාන කරලා ආයමත් කායික ශක්තිය ඇති කරලා ඒ භික්ෂුන් වහන්සේලාට පිටත් වෙන්න අවස්ථාව හදලා දුන්නා. ඉතින් ඔය අකරතැබ්බෙට පත් වෙලා තමයි බුදුරජාන් වහන්සේ බැහැ දකින්න යන්න සිද්ධ වුණේ. භාග්‍යතුන් වහන්සේගේ ළඟට පැමිණුණාම බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි ඔබ සුවසේ වැඩම කළාද? ඒ භික්ෂුන් කියනවා ස්වාමීනි අපි සුව පහසුවෙන් වැඩම කළා. නමුත් මේ විදිහ අකරතැබ්බයකට අපි හිතපුවත් නැති වෙලාවක අපිට මුහුණ දෙන්න සිද්ධ වුණානේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබ විසින්ම කරගත් එකක්. ඔබ ඔය විඳෙව්වේ. ඔබ සියලු දෙනාම එක් කාලෙක මනුස්ස ලෝකේ ඉපදිලා හිටියා. ඒ කාලේ ඔබ තරුණ වයසේ යාළුවෝ ටික සෙල්ලම් කර ඉන්නකොට මේ යාළුවන්ට දකින්න ලැබුණා තලගොයෙක්. තලගොයාව දැක්ක ගමන් මේගොල්ලෝ කල්පනා කළා මේ තලගොයාව අල්ලා ගන්න ඕන තලගොයි මාංශේ හරි රහයි කියලා. මේ තලගොයාව මරන්න අල්ල ගන්න කල්පනා කළා. තලගොයා ඇල්ලීම පිණිස යාළුවෝ කාණ්ඩෙම එකතු වෙලා නොඑක ආකාරයෙන් උත්සාහ කළා. නමුත් තලගොයා මේ හැමෝගෙම බේරිලා දුවගෙන ගිහිල්ලා රිංග ගත්තා හුඹහකට. දැන් මේ හුඹහට රිංගුවාට පස්සේ මේ යාළුවන්ට බෑ මේ ආව එළියට ගන්න. එතකොට එතන හිටපු එක යාළුවෙක් කිව්වා හරි මේක දැන් ඇතුළට ගියානේ. ඇතුළට ගියපු එක එළියට එන්න එපයි. අපි එළියට එන්න බැරි වෙන්න ඔක්කොම සිදුරු ටික වහමු. ඒ සිදුරු ටික වහලා අපි පස්සේ දවසක ඇවිල්ලා ආයෙමත් මේක වල්ල ගනිමු කිව්වා. ඉතින් ඔහොම කියලා සිදුරු ටික ඔක්කොම වැහුවා. වහලා ඊට දවස් 7කට පස්සේ ඔය සිද්ධියෙන් දින 7කට පස්සේ මේ යාළුවෝ ටික යලි එතෙන් එනවා. එද්දී තමන් විසින් වහලා ගියපු අර හුඹහ දකින්න ලැබුණා. ඒ තුඹසේ එක සිදුරක් විවර කළා. අනේ සිදුර විවර කරනකොට දවස් 7ක් තිස්සේ අර ගුහාව ඇතුලේ හිටපු එළියට එන්න විදිහක් නැතුව හිටපු තලගොයා හීන් සීරු ඇදිලා එළියට ආවා. ඒ ඇදිලා ආපු විදිහ දකින්නකොට මේ තරුණයන්ගේ හිත උණු වුණා. හිංසාවක් කරන්න හිතුන්නේ. ඒ තලගොයාට යන්න ඇරියා. ඒ තලගොයාට මේ ජීවිත දාණය අභය දාණය දුන්නා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඕනෝක තමයි ඔබ කරගත්ත දේ. ඒ කරගත්ත දේ නිසා හැම ජීවිතයකම
ඔබට හිර වෙන්න සිද්ධ වෙනවා. දවස් 7ක් ඔබ හිර වෙනවා. හැබැයි දවස් 7 හිර වෙලා හිටියට මැරෙන්නේ ඔබ. මැරෙන්නේ නැත්තේ ඇයි? ජීවිත දානෙ දීපු නිසා. බලන්න බිඟුතුනේ සංසාරේ. මේ සාංශාරික ගමනේ යනකොට අපෙන් කොච්චර ওই විදිහේ වැරදි වෙලා ඇද්ද? ඒ කරපු ඒවාට විපාක කොයි ආකාරයෙන් සකස් වෙමින් ඇද්ද? දැන් මේ ටික දැනගන්න ලැබිච්ච මොහොතේ අපි මේ වැඩපිළිවෙල වෙනස් කරන්න උත්සාහ කරන්න ඕන. අපේ ජීවිතේ දුක් උපදවන යම් වැඩපිළිවෙලවල තිබ්බා නම් ඒවා අතහරින්න ඕන. අපේ ජීවිතේට සැප උනන වැඩපිළිවෙලවල් වල අපි සමාදන් වෙන්න ඕන. ඉතින් අද මේ කියා දුන්නේ ජීවිතේට සැප උනන වැඩපිළිවෙලක්. ඒ තමයි නොයිවසීම, ඉවසන්නේ නැතිකම. මොනවාද ඉවසන්නේ නැත්තේ? ඉවසන්නේ නැත්තේ මෙන්න මේවා. කාම සිතුවිලි හටගත්තොත්, රාග සිතුවිලි හටගත්තොත්, ලෝභ සිතුවිලි හටගත්තොත්, එබඳු හිතුවිලි නොයිවසිය යුත්තේය. තරහා හිතුවිලි, පටිඝ හිතුවිලි, කේන්ති සහගත හිතුවිලි හටගත්තොත් ඒවාද නොයිවසිය යුත්තේය. හිංසා සහගත හිතුවිලි මේ හිතේ හටගන්නකොට ඒ හිතුවිලිද නොයිවසිය යුත්තේය. නොඑක ආකාර පාපී වූ හිතුවිලි මේ හිතේ හටගන්නේ වේද? එබඳු හිතුවිලිද නොයිවසිය යුත්තේය. ඕනෝවා තමයි ඉවසන්නේ නැතුව ඉඳී යුත්තේ. ඔය දේවල් ඉවසන්නේ නැතුව ඉන්නකොට ඒ නොයිවසීම හේතු කරගෙන ජීවිතයට සැනසීම ලැබෙනවා. ඒ නොයිවසීම හේතු කරගෙන ජීවිතේ දියුණුව කරා යනවා. ඒ නොයිවසීම හේතු කරගෙන ජීවිතේට සුන්දරත්වයක් ලැබෙනවා. ඕන ඔය නොයිවසීමට කියනවා පින්වතුනි සුන්දර වූ නොයිවසීම. නැත්නම් ඉවසන්නේ නැතිකම කියන එක ගත්තාම ඉවසන් නැතිකම නිසානේ ප්‍රශ්න හටගන්නේ. ඉවසන්නේ නැතිකම නිසා තමයි ගොඩාක් ප්‍රශ්න හටගන්නේ. ඒ ඉවසන්නේ නැතිකම කියලා අපි කියන්නේ මොනවද? ඉවසිය යුතු තැන ඉවසන්නේ නැතිකම. නමුත් මේ අද කියා දුන්නේ මොනවද? නොයිවසිය යුතු තැන. නොයිවසිය යුත්තේ මේන්න මෙතනයි කියන එකයි අද ඔබට කියලා දුන්නේ. මේ දේවල් කවදාවත් ඉවසන්න හොඳ නැහැ. ඒ දේවල් ඉවසීමෙන් ජීවිතයට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හැම දිනාට ඊබඳු ලාමක දේවල් නොයිවසීම කියන දක්ෂතාවය ඇති කරගන්න ලැබේවා. මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ උතුම් බුදු සසුන තුළ අපටත් පිහිට පිරිසන්න රැකවරණය සදා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, සක්දෙවිඳුන්, සතර වරම් දෙවිවරු, සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන්, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්නතුල්ලාගේ නමින් ඔක්තෝබර් මාසයේ 31 වන දිනට මිය පරලෝ ගොස් වසර 29ක් සපිරෙන පින්වත් එම්.එම්. අප්පුහාමි සීයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. වසර 6කට පෙර මිය පරලෝ ගිය ඩී.ජී. හින්නි මහත්තයා පියාණන්ටත්
වසර 24කට පෙර මිය පරලොව ගිය චිත්‍රා ලියනගේ මෑණියන්ටත් වසර 11කට පෙර මිය පරලොව ගිය රෝයි කැලිස්ටර් පෙරේරා පියාණන්ටත් වසර 34කට පෙර මිය පරලොව ගිය එච්.එම්. ඩිංගි අප්පුහාමි පියාණන්ටත් වසර 3කට පෙර මිය පරලොව ගිය ඒ.ජී. හින්නි හාමිනේ මෑණියන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. ඒ තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයෙන් සැපයටපත් වෙත්වා. මිය පරලොව ගියපු ඥාතීන් සියලු දෙනාටත් අකල් මරණ වලට ගොදුරු වූ සියලු දෙනාටත් කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය පරලොව යන්ට යෙදුණු සෑම සියලු දෙනාටත් මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින්පෙත් අනුමෝදනා සිදු කරමු. සුජීවත්ව සිටින ඔක්තෝබර් 19 වන දිනට වයස අවුරුදු 65ක් සපිරෙන පින්වත් පී.එච්. මුදන්නායක මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. අද දවසේ ධර්ම දානය සිදු කරන්නේ ඒ පින්වත් මෑණියන් විසින්. මේ මෑණියන් හුණුමුල්ල, පිට්ටුගල, කඩුවෙල යන මහමෙවුනාව භාවනාව අසපුවලට සහ සම්බන්ධ වෙමින් පින් රැස් කරන මෑණියන් කෙනෙක්. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන මෑණියන් කෙනෙක්. ඒ මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. තවදුරටත් ජීවිතේ සුවසේ පින් කරගන්නට මෑණියන්ට ශක්තිය ධෛර්යය ලැබෙත්වා. එම්.ජී. ඩිංගිරි මණිකේ ආච්චි අම්මාටත්, කේ.ඩී. ආර්යදාස පියාණන්ටත්, චන්ද්‍රිකා රණවීර මෑණියන්ටත්, අනෝෂා නිල්මිනි මෑණියන්ටත්, පී.එච්. ලයනල් පියාණන්ට, පසින්දු, හංසනා, සසිනිදු, සිත්මි, රසාංජලි, විමුක්ති, අක්ෂානි, දිනිති, යතුකී, විහාරී යන ඒ දූ දරුවෝ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ දරුවන්ට අපි සෙත් පතනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දූලා පුතාලා විදිහට සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබා ගන්නට දරුවෝ හැමදෙනාට වාසනාව ලැබෙත්වා කියලා. අද දවසේ ධර්ම දානයේ සිදු කළා වූ ඒ පින්වත් ටී.එච්. මුදන්නායක මෑණියන්ටත් ඒ වගේම දිවුලපිටිය, ජායල සහ කඳාන යන ප්‍රදේශවල පදිංචි පින්වත් නිලන්ත, පුෂ්පා, අජිත්, චම්පිකා, පද්මිනී, දීපාල්, නිමාලි, කුමුදුනී, අසංක යන දූපුතුන්, ලේලිවරුන් හා බෑනාවරුන් ඒ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට මේ උදෙසා නොඑක් අයුරින් දායකත්වයේ දරූ සියලු දෙනාට, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ ධර්ම දානමේ පිනේ අනුහසින් තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින් සියලු යහපත උදා වේවා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන කාරණාවක් ඉදිකරමින් යන නිවසේ සියලු වැඩ කටයුතු ඉතා ඉක්මනින්ම නිමා කරගන්නට ඒ නිවසේ කටයුතු සිදු කර ගැනීමේදී යම් බාධා කරදර තියෙනවා නම් ඒ සියලු බාධා කරදර දුරු වෙන්න මේ පින ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් ධර්ම දානමේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින් ආශිර්වාදයෙන් ඒ පින්වතුන්ලා පින් පුරාගෙන සැනසෙල්ලේ ජීවත් වීම පිණිස සකස් කරගන්න මේ නිවසේ කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේම සිදු කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.